අද 2020 සැප්තැම්බර් 28 සඳුදා සිරස්තල සිනහවෙන් රටක් සැනසූ ප්‍රහසන නළු ටෙනිසන් කුරේ දිවි සිනමාවෙන් සමුගනි. වැඩිමිලට පොල් විකිණු වෙළඳුන් 56කට නීතිමය පියවර. දෙවයින පුරා වැටලීම්. 20ට එරෙහිව පෙත්සම් 39ක්. මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල්ගෙනුත් පෙත්සමක්. එජාපයත් අධිකරණය හමුවට යයි. පොලිසියේ නොසැලකිල්ල නිසා සහරාන් රට තුළ නිදහසේ ක්‍රියාත්මක වුණා. හිටපු පොලිස්පති පූජිත් පාස්කු කොමිසමේදී පිළිගනි. බොලිවුඩ් තරු රැසකගේ මද්‍රව්‍ය භාවිතය ගැන තොරතුරු රැසක් කරලියට. සුපිරි නළුනිලියන් රැසකගින් ඉන්දීය මද්‍රව්‍ය නාශක කාර්යාංශය තවදුරටත් ප්‍රශ්න කරයි. සිරස්ත From Other Verana, this is Other Verana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද සිය දිවි සිනමාවෙන් සමුගත්තා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඒ මහතා 68 වෙනි වියේ පසු වුණා. Come inside. Sorry. සුද්දගෙන් ඉතුරුනේ ඔච්චරයි. ඇයි කරි? කරි ඇතුලේ තියෙනවා. බන්දු ටෙනී කියුසනින් නොදන්නා අයෙකු මෙරට නොමැති තරම්. දශක 3කටත් අධික කාලයක් මෙරට ජනතාව තම රංගනයෙන් හාස්‍යයේ ගිල් වූ ටෙනිසන් කුරේ සිය සහෘදයා වූ බන්දුගෙන් පමණක් නොව රසිකයින් සියලු දෙනාගෙන්ම අද සදහටම සමුගත්තා. ඒ කලක් රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී 1952 අප්‍රේල් 30 වනදා උපත ලද ටෙනිසන් කුරේ 1986 වසරේ තිරගත වූ දිනේෂ් ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ පෙරලිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පැවිසියා. ඇදලා ගනින් එළියට ගහපන් ඔළුවට අස්සයක් ලකන. හැබැයි මං කිව්වා කියලා අස්සත් එක්කම කියන්නේ. පසුව චෙරියොක් ඩොක්ටර් අලිබබා සහ හොරු 40 කම්මෝගෝ චිකාගෝ ලව් 94 වැඩබැරි ටාසන් ආදී චිත්‍රපටවල සිදු කළ රංගනයෙන් ජනාදරයට පත් ටෙනිසන් මෙරට සිනමාවේ විකට රජා වූ ෆ්‍රෙඩි සිල්වාගෙන් පසුව වඩාත් ජනතා ආදරය දිනූ ප්‍රහසන රංගන ශිල්පීන් දෙදෙනාගෙන් අයෙකු බවට පත් වුණා. ඔහුගේ ප්‍රහසන සගයා වූ බන්දු සමරසිංහ සමග එක්ව රෑ ඩැනියල් දවල් මිගෙල් චෙරියෝ කොළඹපුර් සොමි බොයිස් ආදී චිත්‍රපටවල සිදු කළ රංගනය මෙරට සිනමාවේ බන්දු ටෙනි ප්‍රහසන යුගයක් බිහි කිරීමටද හේතු වුණා. ඒ කෙටිපෙන් රූප ස්වභාවයේ වර්ධනය වී කොඳු යට කෑලි කෑලි බවට පරිවර්තනය වන බව පොතේ සඳහන් වේ. අයිනි දැනටමත් වුණා වගේ. කොණ්ඩේ කපන්න. අයි පරණෙක් කියලා නැද්ද? එයාව අපි අස් කෙරුවා. දැන් කපන්නේ ලෝකේ රටවල් 15ක කපපු ලොක්කෙක්නේ කපන්නේ. එන්න ඇතුළට හරි ලක්ෂණට කොණ්ඩේ කැපුණා. කැපිච්ච හොඳම කට් එක. කෑනු ජාතියේ නෑ විශ්වාසේ. අනේ මේවා මටම පේන්නේ නැති. ලාලාවේ පතුරුන් අයක් එක්ක තුවක්කුවක් එවන්න. ලෝඩ් කරලා මෙවන්න. සිනමාව මෙන්ම වේදිකා නාට්‍ය ඔස්සේද රංගනයෙන් ප්‍රේක්ෂක ජනතාව සිනහසයිරුවකින් වූ ටෙනිසන් කුරේ 2011 වසරේ Thank You Bertie නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂණයටද පිවිසියා. ආරාධනා කරනවා ටෙනිසන් කුරේ. හාස්‍යෝත්පාදක රංගනය මෙරට සම්මාන උළෙලවල නිසි ඇගයීමට ලක් නොවන පසුබිමක ටෙනිසන් කුරේ මහතා 2017 වසරේ දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජනප්‍රියම හාස්‍යෝත්පාදන රංගනය වෙනුවෙන් වන සම්මානයෙන් පිදුම් ලැබුවා. එය ඔහුට බෙහෙවින් සංවේදී අවස්ථාවක් වුණා. කරුණාකරලා පොඩ්ඩක් කියනවා මේ මගේ නම මොකද කියන්නේ? Mr. Tennyson Kure. ඔව් සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකාවේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන්ට සම්මාන දෙන්න සිරිතක් නැහැ.
ඉතින් ඒක නිසා මට මම හිතනවා මේක දෙරණ නාලිකාව ඉතිහාසගත වෙයි. හාස්‍ය දාත් ඒකට දීපේන්න. මට ලැබිච්ච සම්මානය මම හිතනවා හාස්‍ය රංගන ශිල්පීන් සියලු දෙනාටම මම මේ අවස්ථාවේ පුද කරනවා. තව එකක් කියන්න ඕන. දවසක් මම අවුරුදු 20කට ඉස්සෙල්ලා සිනමා වලකට ඇවිල්ලා හාස්‍ය රංගන ශිල්පීන් අගය නොකිරීම ගැන මම තාත්තත් එක්ක කිව්වා. කියලා පොඩක් කනස්සල්ලිනකොට තාත්තා පොතක් ගෙනාවා. එනවා පෙළලා කිව්වා මෙන්න මේක හොඳට අහගනින්. 1611 විලියම් ෂේක්ස්පියර් විසින් ලියන ලද කිං ලියර් කියන පොතේ කෑල්ලක්. මේක හොඳට ඔළුවට ගනින් කිව්වා. මම හිතුවා ඒක කොච්චර සර්වකාලීනද කියලා. ඒක මට ඉංග්‍රීසියෙන් කටපාඩම් ඒක දැන් කියන්නේ නැහැ. නමුත් මම සිංහලෙන් ඒකේ අදහස කියනවා. වැරහැලි ඇඳගත් කල සුළු වැරදි පවා පෙනේ. සල්ලුපිලි ආභරණෝනි සැරසුණු කල සියල්ල වැසේ. අපරාධය සහ පාපය රනින් ආලේප කළ විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදෙනී දෙකට වෙයි. නමුත් ඒ වැරහැලි වලින් වෙලු කල අහිකොන් දෙකයාගේ සැරටයටත් සිදුරෙයි. ස්තුතියි. හෘද රෝගයකින් පීඩා විඳ කලක් රෝගාතුරව සිටි ටෙනිසන් කුරේ මහතා අද අභාවප්‍රාප්ත වූයේ කොළඹ ජාතික රෝහලේදී. මිය යන විට ඔහු 68 වන වියෙහි පසු වුණා. එතුමාව 26 වෙනිදා බඩේ අධික වේදනාවක් නිසා ශල්‍ය අංශයේ වාට්ටුවකට ඇතුළත් කරලා නමුත් අපිට වැටහි ගියා ශල්‍ය අංශයේ රෝගියක් තත්ත්වයක් නෙමෙයි හදවත් රෝගී තත්ත්වයක් තියෙන කියලා. ඒ අනුව මෙඩිකල් වෝඩ් එකකට එතුමාව ට්‍රාන්ස්ෆර් කරා. ඒ අනුව මේ මෙඩිකල් වෝඩ් එකේ ඉඳින්දී අද උදෑසන 11:40ට පමණ අභාවප්‍රාප්ත වුණා. පහුගිය වසර දෙක ඇතුලේ ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියා. නමුත් හදිස්සියේ හිතන්නේ නැති විදිහට අද උදේ මේ හොඳට හිටියා. මාත් එක්කත් වාඩි වෙලා කතා කරලා ඉඳලා සුළු මොහොතකින් හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව තමයි අපිට වාර්තා වුණේ. ඊට පස්සේ අපි ඇවිල්ලා මෙතන ඒ කටයුතු කරන්න සූදානම් වුණේ. දියණියකගේ දයාබර පියකුදු වන ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදැසන 9ට මොරටුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. අනතුරුව එළඹෙන බ්‍රහස්පතින්දා සවස මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් සඳහන් කළා. සඳුදා ටිකක් අඩේ අමාරුවකට තමයි අපි මුලින්ම හොස්පිටලයිස් කෙරුවේ. ඊට පස්සේ දවස් දෙකක් විතර ඉඳලා ලොකු අමාරුවක් නැති නිසා එව්වා, ගෙදර එව්වා. සෙනසුරාදා පාන්දර ආපහු බඩේ කැක්කුම වගේ ආවා. එහෙමම අපි ජෙනරල් හොස්පිටල් එකට ඇතුළු කෙරුවා. මොකද 10 මාර 11 අතර තමයි heart attack එකක් ආවේ. ඒකෙන් තමයි තාත්තා නැති වුණේ. එතුමා රංගපෑව විතරක් නෙවෙයි චිත්‍රපටවල කතා ලිව්වා. මගේ පළවෙනි පෙරලිකාරුව නම්බර 1 චිත්‍රපටයේ කතාව දෙවස් කියලා යන්නේ ටෙනිසන් කුරේගේ නම. ගොඩක් චිත්‍රපටවලට මේ කොමඩි පංචස් ගොඩනගන්න අති දක්ෂයෙක්. ඒ කියන්නේ තණ්හාවකින් තොරව අනිත් නළුවට දෙනවා මෙයා හදන කොමඩි පංච එක. බන්දු නම් බන්දුට කියනවා බන්දු මේ කරපම් මචං මේ විදිහට කරපම්. ඒ වගේ මේ හිතේ කිසි කහටක් නැති අනිත් මිනිහා ගැන ඊර්ෂ්‍යාවක් නැති පුද්ගලෙක්. මේ ටෙනිසන් කුරේ අහිමි වීම අද ශේෂ්ත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්. මම එහෙම කියන්නේ සෙනග සිනමාවලට ගෙන්නා ගැනීමේ උපක්‍රමයක් තමයි ටෙනිසන් කුරේ ගාව තිබුණේ. ටෙනිසන් කුරේ නිසා චිත්‍රපටයක් 10-12 වතාවක් නෙමෙයි 20-30 පාරක් බලපු මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. අදටත් ඉන්නවා. මේ අතර තම සහෘදයා වූ ටෙනිසන් කුරේ දිවි මණ්ඩලයෙන් සමුගැනීමෙන් ශෝකයට පත්ව සිටින ජනප්‍රිය ප්‍රහසන නළු බන්දු සමරසිංහ තම ෆේස්බුක් ගිණුමේ මෙවන් සටහනක් තබා තිබුණා. දවල් මිගෙල් මගේ මචෝ නැවත අපු හමුවනතුරු ඔබට නිවන් සුව. යනුවෙන් ලියා තැබූ බන්දු තමා මේ මොහොතේ ශෝකයෙන් පසුවන බැවින් ටෙනිසන් කුරේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට වෙත් කතා කිරීමට ශක්තියක් නැති බවත් පසුව අදහස් පළ කරන බවත් තවත් සටහනක් තබමින් පවසා තිබෙනවා. මේ සොඳුරු රංගන ශිල්පියාගේ අභාවයත් සමග ඔහුගේ දෙනෙත්තිවල ඥාතීන් විසින් ජාතික අක්ෂරෝහල වෙත පරිත්‍යාග කළ බව එම රෝහල සඳහන් කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම් හෙට දින සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද දිනේදී පෙත්සම් 21ක් ඉදිරිපත් කෙරුණා. මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් එක්සත් ජාතික පක්ෂයේ බහලේකම් අකිල විරාජ් කාර්යවසම් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමග ජනබලවේගයේ පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක ශ්‍රී ලංකා ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී ලියනාරච්චි ඇතුළු පාර්ශව කිහිපයක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 39 හෙට දිනේ සිට සලකා බැලීමට නියමිතයි. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවන කළු විහාරයේ සිසිරද අබ්රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සම් වලට අදාළ තීන්දුව දින 21ක් තුල ලබා දීම සම්ප්‍රදායයි. මේ අතර යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් දසපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව ලබා දෙන නිර්දේශ සලකා බැලීමෙන් පසු නිදහස් පක්ෂයේ අදහස් සහ යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා ප්‍රකාශ කරලා තිබුණා යම් යම් කරුණු පිළිබඳව අධිකරු ජනාධිපතිතුමා ලොකු අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කරන්න කැමතියි. සංශෝධනය කියලා කියන්නේ මේක මේ පොහුට්ටුවේ තරම් කරපු සිළු දෙනාගේම ප්‍රතිපත්තිමය තීරණයක්. ඒකේ කාලීන අවශ්‍ය සංශෝධන තියෙනවා ඒවා යෝජනා කරන්න පුළුවන්. නමුත් ඒ ඉදිරිපත් කරපු සංශෝධනය පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න සිළු දෙනාම බැඳී ඉන්නවා. 19ට ජනතාවට විවේචන දෙනවා. විස්තර ජනතාව එකඟ නැහැ. ඒ නිසා සාහතිකවම මේ රටේ ජනතාව පෙළගස්සලා අපි වමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ විශ්ව පරාද කළ යුතුයි. පරාද කරනවාමයි. ඒක පිළිබඳ කිසිම සැකයක් තියාගන්න එපා. වඳුරට දැලිපිය වුණාම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ නෑනේ. අපි හිතනවා මේ වර්තමානයේ ආණ්ඩුවටත් දැන් දැලිපියක් හම්බෙලා තිනවා. ඒ දැලිපිය තමයි මේ විශ්ව. හැබැයි මේ දැලිපියෙන් ඒ ව්‍යවස්ථාව කියන කට්ටිය විතරක් මේ රටේ අහිංසක ඡන්දේ දුන්න සා නොදුන් සියලු ජනතාව විරුද්ධ යුතුයි. මේ සංශෝධනය එක කඩයිමක් විතරයි. තව අවුරුදු දෙකක් ඇතුළතදී අලුතෙන්ම ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ආණ්ඩුව අස්සේ ලොකු කලබෑගෑනිය. ඒ අභ්‍යන්තරේ ලොකු අරගලයක් තියෙනවා එතන. විශ්ව එපා කියලා කෑ ගහනකොට අනේ ඒගොල්ලොත් ඇවිල්ලා හොරෙන් අපිට කියනවා අපිටත් විශ්ව එපා තමයි මොනවා කරන්නද අපි කරන්න දෙයක් නැහැ තාම මාසෙකමාරනේ මේකට වයස කියලා. ඒතොල එළියට පයින්නත් බෑ. ඇතුලේ ඉන්නත් බෑ. විශ්වට අත උස්සන්නත් බෑ. අත උස්සන්න නැතුවත් බෑ. ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම ගලේ පහරපු බලලා වගේ 20 වෙනි සංශෝධනය නිසා වෙන්නේ 19 වන සංශෝධනයට පෙර පැවතිච්ච තත්වයට ආපසු යෑම. එහෙනම් 19 වන සංශෝධනයට ඉස්සෙල්ලා තිබිච්ච විගණන බලතල ඒ සියලුම බලතල තාම තියෙනවා. අබමල් රියනෝකින් වෙනස් වෙලා නැහැ. ඉතින් එහෙනම් ඇයි මේ තත්වයේ දැඩි විවේචනයට භාජනය නොවුනේ ඒ කාලේ අවුරුදු 31 කාලය තුල. ඒවා පටු දේශපාලන අරමුණු සඳහා ඉදිරිපත් කරන ව්‍යාජ තර්ක. ඒ නිසා අපි විශ්වාස කරනවා විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරුන් කීප දෙනෙකුත් මේකට සහයෝගය දීමට ඉදිරිපත් වෙයි කියලා. 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට කොහොමදත් අපි දානවා ආයවැය ලේඛනයට ඉස්සෙල්ලා. ඉතින් ඒක වෙනවා ඔක්තෝබර් අන්තිමට හෝ නොවැම්බර් මුල් සතියේ. එතන ඉඳන් මාස 6ක කාලයක් තුල සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සියලු කටයුතු සම්පූර්ණ කරනවා කියන එක නෙමෙයි. මූලික ගැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක ඇතුළත. හැබැයි දැන් අර මාස 6 කියලා කිව්වන් එක සැරේටම ආවේ මේකත් හදලාද තියෙන්නේ කොහෙද? ඒක හදලා නැහැ. දැන් ඔබතුමා කියන්නේ මාස 6න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවරයි කියලා. මම එහෙම කිසි දෙයක් කිව්වේ නැහැ. දැන් මේ හරහා ප්‍රසම්පාදන කොමිසම ඉවත් වෙන්නේ නැද්ද? ප්‍රතිසම්පාදන කොමිසම ඉවත් වෙනවා. හැබැයි ඒකෙන් මොකද්ද වෙච්ච සෙත රටට? සමහර කොමිෂන් සභාවල සමාජිකයෝ තමන්ගේ පෞද්ගලික වෛරය පිරිමහන්න කටයුතු කරලා තියෙන මේ කොමිෂන් සභාවල. සමහරවිට මාරු කිරීම බඳවා ගැනීම උසස් වීම සම්බන්ධයෙන් ඒව ප්‍රශ්න කරන්න බෑ. ලබන වසරේ සිට පාසල් දරුවන්ගේ හා ආරක්ෂක හමුදා නිලැඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපීමේදී දේශීය රෙදි නිෂ්පාදකයන්ට වැඩි ඉඩක් ලබා දීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. සුළු හා මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රෙදි නිෂ්පාදන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පළමු ජනාධිපතිවරයා පැමිණියේ දංකොටුව කර්මාන්තපුරයේ පිහිටි දංකොටුව ටෙක්ස්ටයිල් මිල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයටයි. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තබා ඇති අතර කිසිදු ආදායමක් නොලබා වසරකට රුපියල් මිලියන 8ක බැංකු පොලියක් ගෙවීමටද හිමිකරුට සිදුව තිබෙනවා. පාසල් නිලැඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයක් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කර ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බවත් බොහෝ පිරිසකට රැකියා අහිමි වූ බවද කර්මාන්තකරුවන් පෙන්වා දී තිබුණා.
එම කර්මාන්තශාලාවේ රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ආරම්භ කිරීමට ආයතන කළමනාකාරීත්වයේ දිරිගැන් වූ ජනාධිපතිවරයා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසටද පාසල් රෙදි සැපයීමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නයි ප්‍රකාශ කළා. දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරි කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එමෙන්ම දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරි කරගත හැකි බවද එහිදී අනාවරණ වී තිබෙනවා. මේ අතර 2015ට පෙර පාසල් නිලරෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් සැපයූ දැනට ඇඳ ඇතිරිලි හා තුවා නිෂ්පාදනය නිරත කඳාන කපුවත්ත වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රියල් ආයතනයද ජනපතිගේ නිරීක්ෂණයට ලක් වුණා. එහි කළමනාකාරීත්වයේ හිදී සඳහන් කර ඇත්තේ පාසල් නිලැඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බවයි. මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලැඳුම් සඳහා අවශ්‍ය රෙදි නිෂ්පාදනය කරන ක්ලිප්ටෙක්ස් ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් ආයතනයද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනාධිපතිවරයා කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටියේ රජය දෙන සහන ප්‍රයෝජනයටගෙන දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ දිනා ගැනීමට උත්සුක වන ලෙසයි. එමෙන්ම මේ ආයතනයේ නිෂ්පාදනය කරන ජාතික සහ බෞද්ධ කොඩි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉල්ලුමට අවශ්‍ය පරිදි රට තුළ නිෂ්පාදනය වැඩි කරන්නයි හිමිකරුවන්ට උපදෙස් ලබා දුන්නා. සහරාන් හෂීම්ට නිදහසේ රට තුළ ක්‍රියාත්මක වීමට පොලිසියේ නොසලකිලිමත් ක්‍රියාකලාපයේ හේතු වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ අද පිළිගත්තා. සාක්ෂිකරු පැවසුවේ CIDට ඉඩ ලැබුණු අවස්ථාවේ ආමි මොහිදී නැමැත්තා අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමටද ඉඩ තිබූ බවයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ 9 වෙනි දිනටයි. සහරන් සමග සබඳතා පැවැත්වූ ආමි මොහිදීන් සංගව සිටින ස්ථානය රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නම් නිලධාරියාට පෙන්වා දී තිබියදීත් සැකකරු අත්අඩංගුවට නොගත්තේ මන්දයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී විමසුවා. මේක හරි ව්‍යාකූල තත්ත්වයක්. ඔවුන් ඒ අවස්ථාවේ වහාම වරන්තුකරුව අත්අඩංගුවට ගත යුතුව තිබුණා. අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති කෘත්‍යයන් ඉටු කර ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිත කිරීම ගැටලුවක් නැහැ. නමුත් ඔවුන් ආමි මොහිදීන් නැමැත්තාව තොරතුරුකරුවෙකු ලෙස භාවිත කළා යයි වාර්තා වෙන්නේ සැකකරු අත්අඩංගුවට නොගත් පසුබිමක. යයි ජයසුන්දර මහතා පිළිතුරු දුන්නා. ආමි මොහිදීන් අත්අඩංගුවට ගත්තා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණා නොවේද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. එහිදී ජයසුන්දර මහතා කියා සිටියේ "ඔව් ස්වාමීනි, මට දැන් එහෙම හිතෙනවා. ආමි මොහිදීන් සහරාන් සමග පවත්වා ඇති සම්බන්ධතාවයේ බලද්දී ඔහු අත්අඩංගුවට ගත්තා නම් බොහෝ කරුණු හෙළිදරව් කරගන්න තිබ්බා. ඒ ඔස්සේ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගන්න තිබුණා" යනුවෙන්. එහිදී කොමිසම පෙරලා විමසුවේ සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොසලකැලිමත් ක්‍රියාකලාපයේ හේතු වුණා කියන එක ඔබ පිළිගන්නවද යන්නයි. "ඔව් ස්වාමීනි, මම ඒක පිළිගන්නවා. සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොසලකැලිමත් ක්‍රියාකලාපයේ හේතු වුණා කියන එක" යයි සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නා. රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළේ අප්‍රේල් 9 වනදා රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබ වෙත යොමු කළ විදේශ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේද යන්නයි. "ස්වාමීනි, මම ඒ ලිපියට FNA කියලා දාලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනෙක්ට යවුවා. ඒ යවුවෙත් පණිවිඩකරුවන් 7 දෙනෙක් යතේ. මම ඒක නිශ්චිත වැදගත් තොරතුරක් ලෙස සැලකුවා. ඒකයි එහෙම කළේ" යයි හිටපු පොලිස්පතිවරයා ඊට පිළිතුරු ලබා දුන්නා. "ඇයි ඔබ FNA කියලා දැම්මේ? පොලිස්පතිවරයා ලෙස ඊට වඩා වැඩි යමක් සඳහන් කළ යුතුව තිබුණා නේද? ඇයි කළ යුතු දේ පිළිබඳ උපදෙස් නොදුන්නේ?" යයි කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී විමසා සිටියා. "ස්වාමීනි, FNA කියන්නේ for necessary action කියන එක. නමුත් සමහර අය මේක for no action හැටියට අපහාසාත්මකව අරන් තිබ්බා. මේක නිශ්චිත තොරතුරක් විදේශ බුද්ධ්‍යංශයකින් එවපු. නමුත් මීට අදාළව කිසිම තොරතුරක් අපේ රාජ්‍ය බුද්ධි සේවයෙන් සොයාගෙන තිබුණේ නැහැ. ඔවුන් මේක වගකීම් සහගත විදිහට නෙමෙයි එවලා තිබ්බේ. මොකද ඉහත සඳහන් තොරතුරු පිළිබඳ තවදුරටත් පරීක්ෂණ කරනවා" යයි මේක සඳහන් වෙනවා. ඒ කියන්නේ අවසානයක් නැහැ. රාජ්‍ය බුද්ධි සේවයට තියෙන පහසුකම් හා වරප්‍රසාද එක්ක බලද්දී ඔවුන්ට තියෙන එකම වෘත්තිමය ක්ෂේත්‍රය තමයි බුද්ධි තොරතුරු කියන්නේ. එසේ වුවත් ඔවුන් මේකට කිසිවක් එකතු කර තිබුණේ නැහැ. විදේශ බුද්ධි තොරතුරු විතරයි. නමුත් ඒ තොරතුරු වැදගත්. මට මේක එද්දි top secret eyes only කියන එක ගහලා තිබ්බේ. eyes only කියන්නේ මගේ අවධානයට විතරයි කියන එක. නමුත් ඒක මගේ අවධානයට විතරක් යොමු වෙලා මදි නිසා තමයි ක්‍රියාත්මක විය හැකි මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 4 දෙනාට යව්වේ. මෙවැනි දෙයකට ක්‍රියාත්මක විය යුතු ආකාරය වුන් දන්නවා. යයි ජයසුන්දර මහතා පැහැදිලි කළා. "මට ස්වාමීනි ඒ වෙද්දී විස්තරාත්මකව උපදෙස් දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙද්දී තිබ්බ දේශපාලන වටපිටාවත් එක්ක කතා කළේම සංහිඳියාව ගැන. මට දේශපාලනිකව පීඩා ආවා. වැඩේ කෙරෙන්නත් ඕනේ. හැබැයි අනිත් පැත්තට චෝදනා එන්නත් පුළුවන්.
ඒ නිසයි මම මේ ලිපිය මේ විදිහට මගේ පහළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යොමු කළේ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මම රාජකාරිය පැහැර හැරියා කියලා. යනුවෙන් හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දුන්නා. මලබේ සහ අතුරුගිරිය නගර කේන්ද්‍ර කර ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 500ක් සමග අතුරුගිරිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනුණා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් 13 දෙනා ඔක්තෝබර් මාස 12 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් මහතා අද නියෝග කළා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගනු ලබන මද්‍රව්‍ය යොදා ගැනීමෙන් ජාවාරම් කළේයයි එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව ගොනු කළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. සැකකරුවන් 13 දෙනා අද දිනේත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම සැකකරුවන් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් බත් කුඩු කිලෝග්‍රෑම් 130ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමැති සැකකරුවෙකු අත්අඩංගුවටගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශනය සිදු කරමින් පවතින බවයි. එම මංජු නැමැති සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ T56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට සඳහන් කළා. එහිදී ඉන් එක් පිස්තෝලයක් 1996 දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණ වී ඇතැයි ඔහු පැවසුවා. යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සමාජිකයෙකු අතට පත් වූයේ කෙසේද යන බරපතල ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි පෙන්වා දුන් රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යුද හමුදාව එම අවිය නිකුත් කළේ කුමන නිලධාරියාටද එය පාතාල සමාජිකයින් අතට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍යව ඇතැයි සඳහන් කළා. එසේම මෙම සැකකරුවන් මද්‍රව්‍ය ජාවාරම තුළින් උපයාගත් මුදල් වලින් රුපියල් කෝටි 19ක පමණ වටිනාකමින් යුත් දේපල අත්පත් කරගෙන තිබෙන බවත් ඒවා අධිකරණ නියෝග මත මේ වන විට තහනමට ලක් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නා. මෙහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කළේ මෙම සැකකරුවන් බැඳුම්කරයක් මත මුදාහරින ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බවයි. අනතුරුව අදාළ කරුණු ඉදිරිපත් කිරීම ඔක්තෝබර් මාස 7 වනදා සිදු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 13 දෙනා ඔක්තෝබර් 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. මාලබේ හා අතුරුගිරිය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. හෙරොයින් ග්‍රෑම් 500ක් සමග එක් පුද්ගලයෙක් මාලබේ 10 කණු ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුගිරිය ජයගත් මාවතේදී අත්අඩංගුවටගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10ක් සූක්ෂම ලෙස තොප්පියක සංගවාගෙන සිටියදී. පරණ යකඩ එක්රැස් කරන ස්ථානයක් පවත්වාගෙන යන මෙම සැකකරුවන් එහි සේවකයින්ට මාසික වැටුප් වෙනුවට හෙරොයින් ලබා දෙන බවටද අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා. පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කරන කළුතර නෑබඩ නගර මැදේ වෙළඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු තෙබුවන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව තෙබුවන පොලිසිය ඊයේ අදාළ වෙළඳසැල පරීක්ෂා කළ අතර එහිදී වෙළඳසැල ඉහළ මාලයේ ඇති ඔහුගේ නිවසේ සිවිලිමේ සහ වෙළඳසැල තුල සංගවා තිබූ රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමකින් යුත් මදන මෝදක ගුලි 10175ක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. නියමිත උපරිම මිල ඉක්මවා පොල් අලෙවි කළ වෙළඳුන් 56 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කර තිබෙනවා. උපරිම සිල්ලර මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මකයි. පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව පොල් සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ පසුගිය සිකුරාදායි. වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් විය යුතු බවයි එහි සඳහන් කෙරුණේ. වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර වන පොල් ගෙඩියක් රුපියල් 65කටත් අඟල් 12ට අඩු වට ප්‍රමාණයක් ඇති පොල් ගෙඩියක් රුපියල් 60කටත් අලෙවි කළ යුතු වනවා. නමුත් අප වෙළඳපොලේ අදත් කළ සොයා බැලීමේදී දක්නට ලැබුණේ රුපියල් 70 ඉක්මවා පොල් අලෙවි කරන ආකාරයයි. මේ යන විදිහට ආණ්ඩුවෙන්ම ලොරියක් බෑවනම් ඉවරයි පාලන මිලකට. එක එක්කෙනා එක එක මිලට විකුණන්නේ. මිල ගණන් වැඩි ඉස්සරයි. පොල් ගෙඩියක් දැන් අපි කඩෝලින් රුපියල් 80යි 90යි ඒ ගණන්ට තමයි ගන්න. ගන්න නෑ හැමතැනම තියෙන්නේ 80යි 90යි ඒ වගේ තමයි.
නමුත් වෙළඳුන් පවසන්නේ පොල්වතු හිමියන් තමන්ට පොල් අලෙවි කරන මිලට අනුව රජයේ පාලන මිලට පොල් විකිණීම කළ නොහැකි බවයි. අපි 70ට 80යි පොල් බානේ. අපි 70ට කොහොමද දෙන්නේ 60ට කොහොමද දෙන්නේ? අපි ජීවත් වෙන්න එපාද? අපිට පොල් ඉෂුව කරුවා නම් අපි අඩුවට දෙනවා. අපිට මතුවලින් දෙන්නේ නැති නිසා නේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මතුවලින් 60ට අපිට දෙනකොට තියෙන රුපියල් 5ක් තියාගෙන දුන්නා. හැම ගෙඩියක්ම එකම විදිහේ දින කිහිපයක් පුරා දැනුවත් කිරීම කළ පසු පාරිභෝගික අධිකාරිය අද වැටලීම් සිදු කළේ පාලන මිල ඉක්මවා පොල් අලෙවි කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහායි. ඒ අනුව මරදාන ප්‍රදේශයේ වෙළඳ සැල් රැසක් අද පරීක්ෂා කිරුණු අතර නීති උල්ලංඝනය කළ වෙළඳුන්ට නඩු පැවරීමට එහිදී පියවර ගැනුණා. අද දිනේ සිට දිගටම පොල් සම්බන්ධව වැඩිමෙලට විකුණන වෙළඳන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. දැනුවත් වීමෙන් පස්සේ තමයි අද වැටලීම් ආරම්භ කරලා සාර්ථක වැටලීම් 5ක් සිදු කරා. ලබන අඟහරුවාද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙළෙන්දන්ගේ මැසිවිලි තියෙනවා. එයාලට තොග වශයෙන් බෙදාහරින අයගෙන් මේක ලැබෙන්නේ නැහැ කියලා අපි ඉදිරියට ඒ තොග බෙදාහරින අයගේ සම්බන්ධයෙන් සොයා බලලා ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි සොයා බැලීමක් සිදු කරනවා නීති අංශය සමග එකතු වෙලා. මේ අතර මෙම පොල් මිල අදත් දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්ව තිබුණා. පොල් ගෙඩියත් මැනලා ගන්න සිද්ධ වුණා මේ රටේ ජනතාවට. ඒ නිසා මම අද පොල් ගෙඩියක් ගෙනාවා. අපේ മന്ത്രിතුමාට මම කියනවා හරි විදිහට මැනලා ගනින් මචං කියලා කියනවා. මොකද හේතුව මේ යාන පොඩ්ඩක් ඔබතුමන්ලගේ මහගන්න මේක මැනලා 13යි. දැන් මේක කීයක් වෙනවද? කඩේ රුපියල් 70ද කොයිද කියලා කියනවා. අනේ දිනේ කඩෙන් මේක අරගත්තම රුපියල් 85ට. 20ක වෙනසක් පට්ටපල් බොරුවක් ඔන්න ජනතාවට කියලා තියෙනවා. පරිප්පු ටිකට කිව්වා බඩ ඉරුකු කාපන් කියලා. හෙට කියයි එළවලු කන්න නැතු උඹලා තනකොළ කාපල්ලා කියලා. ඒ නිසානේ මේ යහපාලන කට්ටිය ඒ කට්ටිය ගෙදරත් ඇරි. සමහර අය ගෙදරනේ. තනකොළ කන්න කියන්නේ නැතුව කන්න කියනවා. දැන් බන්දුල ගුණවර්ධන මහත්තයාටම තමන්ට කියපුවා රිවර්ස් කරන්න වෙලා. දැන් එතුමා කියන්නේ ජාවාරංකාරයෝ. කවුද මේ ජාවාරංකාරයෝ? පොල් කන මිනිස්සු. එහෙම නැත්නම් අලුතෙන් චක්‍රලේඛනයක් නිකුත් කරන්න පුළුවන්. සියලු පොල් කඩ ටේලර් සාප්පු ළඟ ඉදිකල යුතුය කිය. සියලු කිරුම් මිනුම් අපි 1980 දශකයේදී වෙනස් කරලා තිබෙනවා. දිගමනින්නේ මීටර් සහ සෙන්ටිමීටර වලින්. ඒ නිසා මදක ගැසට් එකේ තියෙන අඟල් වලින්. ඒ නිසා ඒ අඟල් වලින් මැනලා කවුරු හරි වරදකරුවෙක් වුණත් නඩුවක් පවරන්න බෑ. මොකද අපි පිළිගත් මිනුම් මේකගේ තමයි මීටර සහ සෙන්ටිමීටර. ඒ නිසා ගැසට් එක ගහන මහතුරු අඩුම තරමින් රටේ වර්තමානයේ පිළිගත් මිනුම් මේකකේ කුමක්ද කියලාවත් දන්නේ නැතිකව තමයි මෙම ගැසට් නිවේදනය පෙන්වන්න කරන්නේ. පොල් මිල හිතු ගණන් වලට විකුණන නිසා තමයි එහෙම ගැසට් එකක් ගහන්න කටයුතු කරේ. මොකද අපි ඉන්නේ පාරිභෝගිකයක පැත්තේ. පොල් අඩු වෙනකොට වෙලෙන්දට Tamanට ඕන හිතු ගණන් වලට විකුණනවා. ඒක නැති කරන්න තමයි රජයක් හැටියට කටයුතු කරලා තියෙන්නේ. වෙලෙන්දාගේ පැත්තේ නෙමෙයි ජනතාවගේ පැත්තෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. පොල් මිල ඉහළ යාම පාලනය සඳහා රජයේ පියවර ගනිමින් සිටින මොහොතක පළදරු පොල් වගාවක් මුළු මනින්ම විනාශ කර ඇති පුවතක් අද දෙරණට වාර්තා වුණා. මේ මින්නේරිය වැව ආසන්නයේ පළ හටගත් පොල්ගස් රැසක් උදුරා දමා ඇති ආකාරයයි. හිඟුරක්ගොඩ බුද්ධයාය ගල් අගුණ ප්‍රදේශයේ දීපහ අපවාහන ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වින්නේරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයින් මෙලෙස ඇල දෙපස පිහිටි පොල්ගස් උදුරා දමා ඇති බවයි ගොවීන් පවසන්නේ. පොල්ගස් 400 යනකොට අර පැත්තෙන් පොල්ගස් 500ක් විතර යනවා. මේ පොල්ගස් බේරලා මේ වැඩේ කරගන්න ඕන තමයි හොඳ. හොඳට පොල් අල්ලන මේ වයස තමයි මේ ගස් ඔක්කොම තියෙන්නේ. ගම්මාන 4ක 5කට මේ පොල් ප්‍රමාණය ඇති. මේ වගේ පොල් ගහක් අපිට තව අවුරුදු 20ක් 25ක් යනවා මේ තත්ත්වෙට අපිට ගොඩනගා ගන්න. මේක මහා ජාතික අපරාධයක්. අපි සම්බෝලයක්ෙන් තමයි බත් ටික කන්නේ උදේට. අපිට සම්බෝල කණ්ඩක් නැති වෙනවා මේකෙන්. මෙතන කිසිම අධීක්ෂණයක් නැහැ. හිතුමනාපයට තමයි මේගොල්ලෝ මැනගෙන මේ වැඩේ ගෙනියන්නේ. ඒ අනුව අප වගකිවිය යුතු බලධාරීන්ගෙන් ඒ පිළිබඳ විමසා සිටියා. අල්ලම මේ ගොවි සංවිධාන එල්ලීමට පටන් ගත්ත වැඩක් නේ. මේක ගම් වතුර කායට ලොකු වතුරක් ඇවිල්ලා මේක ගලාගෙන යන්න ඉඩ නැති නිසා වතුරලා ගිහිල්ලා කුඹුරක් කර ගානක් යට වෙනවා. ඒකට පිළිමක් විදිහට තමයි මේ රැස්වීම වල කතා කරලා මේ වැඩේ අපි කරන්න පටන් ගත්තා. හරි කෙනෙක් කියනවා නම් පොල් ගස් ගැලවෙන නිසා මේක නවත්තන්න කියලා අපිට තීරණය කරන්න වෙනවා පොල් ගහද කුඹුරු අක්කර ගානක් විනාශ වෙන එකද අපි නවත්තන්න ඕන කියලා. අද වුණත් ගොවි සංවිධාන සභාපතිවරයා ලියුමක් දෙනවා නම් මේක නවත්තන්න කියලා නවත්තන්න. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. තවත් ගින්නකින් බේරුණු කපිතාන්